නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා. අපේ අලුත් WhatsApp group එකට එකතු වෙච්ච අලුත් පිරිසක් අරමුණු කරගෙන ඒ වගේම අපි Zoom තාක්ෂණය ඔස්සේ ධර්ම දේශනාවන් සජීවීව සිදු කරන්න සහ රෙකෝඩින් එකක් ඔබට ඉදිරිපත් කරන්න ඒ වගේම ධර්ම සාකච්ඡාව පවත්වන්න අපි පිරිසක් විදිහට සූදානම් වෙනවා. ඒ අතරේ පරණ පිරිසක් සහ අලුතෙන්ම අපිට එකතු වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාගෙන් අලුත් පිරිස විශේෂයෙන් අරමුණු කරගෙන මොකද කලින් එකතු වෙලා හිටපු පිරිසට මම මේ කරුණු මූලික කරුණු පැහැදිලි කරලා දීලා තියෙනවා මීට පෙර. අලුත් පිරිස අරමුණු කරගෙන මූලික හැඳින්වීමක් තමයි අද දවසේ මම දේශනාවේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා. ඒ කියන්නේ පළවෙනිම කාරණය තමයි අපිට වැදගත් වෙන ශාස්ත්‍රඥ වහන්සේ කවුද කියන එක හඳුනා ගැනීම. ශාස්ත්‍රඥ වහන්සේ හඳුනාගත්තු නැති කෙනෙකුට ධර්මයේ හඳුනා ගන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේමයි අපිට කියලා තියෙන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් තථාගතයන් වහන්සේ වදාරන ලද ඒ බුද්ධ වචනේ, ඒ ධර්මයේ දකිනවා නම් තමයි ඔහු බුදුරජාණන් වහන්සේව දකින්නේ. හරියටම හඳුනා ගන්න. ඒ දකින්නවා කියලා කියන්නේ හරියටම හඳුනා ගන්නවා කියන එක. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ වක්කලී කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ඇසුරේ නිරන්තරයෙන් ඊටාම සමීපව, ඊටාම ලෙන්ගතුව ළඟින් ඇසුරු කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී වක්කලී ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වක්කලී කොහොම බෑ තථාගතයන් වහන්සේව දකින්න. තථාගතයන් වහන්සේව දකින්න පුළුවන් ධර්මයේ දෙකින්. ඒ කියන්නේ ඒකෙන් අපිට පේනවා තථාගතයන් වහන්සේ කියලා අපි සලකන ඒ බුද්ධ ශරීරය දිහා බලන් හිටියා කියලා. ඒ බුදු ශරීරය ළඟින් ඇසුරු කළා කියලා අපිට බුදු කෙනෙක්ව හඳුනා ගන්න බැහැ කියලා පැහැදිලිව කියලා තියෙනවා. එහෙනම් අපි බුදු කෙනෙක් අඳුරගන්නේ කොහොමද කියලා හොඳට තේරුම් ගන්න වෙනවා. බුදු කෙනෙක් අපිට ජීවමානව මුණ ගැහුනොත් අපිට බුදු කෙනෙක් අඳුර ගන්න බැහැ කියන්නේ. වක්කලී ස්වාමීන් වහන්සේට බුදු කෙනෙක්ගේ ශාසනයේ පැවිදිලා බුදු කෙනෙක් ළඟ පැවිදි වෙලා බුදු කෙනෙක් ළඟම ඇසුරු කරගෙන බුදු කෙනෙක් උදේ හවස නිරන්තරයෙන් දකිමින් හිටියත් බුදු කෙනෙක්ව දැක ගන්න බැහැ. එහෙනම් කොහොමද මේ බුදුරජාණන් වහන්සේ අපි දකින්නේ? බුදුරජාණන් වහන්සේ හරියටම හඳුනාගන්නේ. අන්න ඒ දේ තේරුම් අරගෙන ඉන්න ඕනේ අපිට ධර්මයට එන්න නම්. ඊළඟට එතෙන්දි වැදගත් කාරණේ තමයි ධර්මයේ දකිවීමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. වෙන ක්‍රමයක් නෑ. තවත් ඒකට හේතු සාධකයක් කරුණක් පෙන්වන්න පුළුවන්. ඔබ අහලා තියෙන ඉති ධාතු විභංග කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකෙදී නිදාණය සිදු වෙන්නේ පුක්සාත කියලා රජ කෙනෙක් සම්බන්ධයෙන්. ඒ පුක්සාත රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවේ ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේ කියලා දන්නේ නැහැ. හැබැයි සතුරු සාමිච්ච කතාව කරමින් ඉන්නවා. ඒත් අඳුර ගන්න බැහැ. කියන්නේ මූණට මූණ හම්බුණා අපිට දකින්න බෑ. සතුරු සාමිච්ච කතාවේ යෙදුණත් බුදු කෙනෙක් අඳුර ගන්න බෑ. මේ මූණට මූණ ඉස්සරහා ඉන්නවා. ඒත් අඳුරන්න බෑ. ඉතින් අපි සාමාන්‍ය කෙනෙක් කල්පනා කරනවා බුදු කෙනෙක් මුණ ගැහුනොත් හම්බ වුණොත් අපි සසරෙන් නිදහස් වෙනවා කියලා. එහෙම එහෙම උනේ නැහැ කියන එක දැන් ඔබට පැහැදිලි. බුදු කෙනෙක් හඳුනා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කවුද කියන එක හඳුනා ගන්න ඕන නුවණින්මයි. මොකද බුදු කෙනෙක් විසින් අපිට පෙන්වලා දීපු දහම
ප්‍රඥාවන්තයාටයි කියලා කියලා තියෙනවා. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. එතකොට මේ තථාගතයන් වහන්සේ පෙන්වලා දීපු දහම ප්‍රඥාවන්තයාටයි, ප්‍රඥාව නැති නැත්නම් දුෂ්ප්‍රඥ කෙනාට නෙවෙයි. එහෙනම් ඒ ප්‍රඥාවන්තයෝ පිරිස අතරින් කවුරු හරි නේද බුදු කෙනෙක් අඳුනගන්නේ? එහෙම නැති හැමෝටම බුදු කෙනෙක් හඳුනගන්න බෑනේ. ඒ බව මේ සිද්ධ දෙකේදීම අපිට පැහැදිලි. එහෙනම් බුදු කෙනෙක් විසින් පෙන්වලා දීපු දහම මොකක්ද කියලා අපි ඉගෙන ගන්න වෙනවා. ඒ දහම අපිට ඕනි විදිහට නෙමෙයි, බුදු කෙනෙක් විසින්ම පෙන්වලා දීපු ආකාරයට ඉගෙන ගත්තොත් අන්න ඒ දහම තුලින් අපිට බුදුරජාණන් වහන්සේ කවුද, ඒ සහසුන් වහන්සේ කවුද කියලා අපිට හඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න එතෙන්ටයි මම ඔබව අරගෙන ඉන්නේ. මේ ධර්ම දේශනා මාලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ වචනය ඒ විදිහටම ඉගෙන ගන්න ඕනේ. ඒ විදිහටම දරා ගන්න ඕනේ. කිසිම වෙනසක් නොකර. අපේ අදහස් වලට ඉඩ නොදී. නැත්තම් බොහෝ දෙනෙක් අද කාලේ අපිට පේනවා තේරුම් ගන්න තමන්ට තේරෙන විදිහේ. කවදාවත් අපිට බුදු කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. සසරේදී ජීවමාන මුණ ගැහෙන්නෙත් නැහැ. ධර්මයේ තුලින් මුණ ගැහෙන්නෙත් නැහැ. මේ දෙකම අපිට අහිමි වෙනවා. ඒ නිසා බුදු කෙනෙක් දකින්න තියෙන ධර්මයෙන්මයි. එහෙනම් ඒ ධර්මය මොකක්ද කියලා හරියට අපිට තේරුනේ නැත්තම් අපි බලාපොරොත්තු වෙන බුදුරජාණන් වහන්සේ අපිට මුණ ගැහෙන්නේ නැහැ. ඒ බුදු ශාසනයෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඊළඟට තවත් වැදගත් කාරණාවක් ওই සූත්‍ර දේශනාවලදීම අපිට මුණ ගැහෙනවා. තථාගතයන් වහන්සේව තේරුම් ගන්න ආකාරය සහ ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව මොකක්ද කියන එක. අපි හැමෝම හිතනවා අපිට බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. හැබැයි බුදු කෙනෙක් විසින් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රාවකයාගෙන් කොයි වගේ ශ්‍රද්ධාවක්ද? ඒක විස්තර කරලා තියෙන දේශනාවල මම මෙතෙන්දී ඔබට උදාහරණයකට ගන්නවා සේක බල විත්තක සූත්‍රය. මේක තියෙන අංගුත්තර නිකායේ පංචක නිපාතේ. එතන සඳහන් වෙනවා කතමංච වික්කවේ සද්ධා බලං. පින්වත් මහණේ ශ්‍රද්ධා බලය කියන්නේ මොකද්ද? ඉද භික්කවේ අරිය ශාවකෝ සද්ධා හෝති. ඉද භික්කවේ අරිය ශාවකෝ සද්ධෝ හෝති. පින්වත් මහණේ මේ ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව වෙයි. මොකද්ද? ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා කියන එක. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා කියන එකයි එයාගේ ශ්‍රද්ධාව. ඊට පස්සේ පැහැදිලි කරන්නේ ඒක කොහොමද කියලා. ඒක කොහොමද කියලා කියනවනම් අර ඉතිපි සෝ භගවා. ඒ භාගතුන් වහන්සේ මේ ලක්ෂණ වලින් යුක්තයි කියලා තමයි ඊට පස්සේ හඳුනගන්නේ. හැබැයි ඒ සියල්ල හඳුනගන්න කලින් එයාට තියෙන්නේ මොකද්ද? සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය. බෝධි කියලා කිය අවබෝධය. තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගන්න ස්වභාවයක් අපිට තියෙනවා. ආන්න එතනයි අපේ ශ්‍රද්ධාව. හැබැයි දැන් අපි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගොඩක් ඉගෙනගෙන ලියාගෙන පාඩම් කරගෙන මතක තියාගෙන අපි උත්සාහ කරනවා අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාවක් තියෙනවා කියලා පෙන්නන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ නැත්නම් තථාගතයන් වහන්සේගේ අවබෝධය අපි පිළිඅරන් තියනවාද කියන එක ධර්මයත් එක්ක අපේ ජීවිතේ සම්බන්ධ වෙනකොට අපිට තේරුම් ගන්න පුළුවන්. බොහෝ තැන් අපිට පෙන්වන්න පුළුවන් උදාහරණ සහිතව මේ තථාගතයන් වහන්සේගේ අවබෝධය අපි පිළිඅරන්නේ නැහැ සමහර තැන්වල. අපිට තේරෙන දේ තමයි අපි පිළිඅරන් තියෙන්නේ. එතකොටම නැත්තේ මොකද්ද? අපේ ශ්‍රද්ධාව. ඇයි අපිට ශ්‍රද්ධාව නැති උනේ? අපි හොයුවේ නැහැ තථාගතයන් වහන්සේගේ අවබෝධය මොකද්ද කියලා. අපි හොයන්න ඕනේ තථාගතයන් වහන්සේගේ අවබෝධය මොකක්ද කියලා. කොහොමද අපි දැනගන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය මොකක්ද කියලා? තථාගතයන් වහන්සේගේ අවබෝධය දැනගන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන්. ඒ ධර්මයයි ඉගෙන ගන්න ඕනේ. ඒ ධර්මයයි විමසන්න ඕනේ. ඒ ධර්මයේ හරියටම ඇහුවොත්
අපිට පැහැදිලිව පේන්න ඕනේ මෙන්න මේකයි තථාගතයන් වහන්සේගේ අවබෝධය. අන්න ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධයටයි පහදින්න ඕනේ. ඒකයි අපි පිළිගන්න ඕනේ. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගෙන් බලාපොරොත්තු වෙන ශ්‍රද්ධාව. අන්න එතෙන්ට එන්නේ නැතුව කවදාකවත් සාස්ෘණ වහන්සේ දකින්න බෑ. දැන් බලන්න කුක්කුසාති පිටන ධාතු විභංග සූත්‍රයේදී මූණට මූණ හම්බෙලා සාතුරු සාමිච්ච සාකච්ඡාව කළාට බුදු කෙනෙක් හම්බුනේ නැහැ. හැබැයි එතෙන්දී බුදුරජාණන් වහන්සේ දන්නවා මේ තමන් හොයාගෙන එන ශ්‍රාවකෙක් කියලා. ඒ නිසා එයා විලක්ක කරන දහම් කරුණු කිහිපයක් පැහැදිලි කරලා දුන්නා. අන්න ඒ දහම් කරුණු පැහැදිලි කළ අවසානයේදී තමයි කුක්කුසාති රජතුමාට අවබෝධ වෙන්නේ, දකින්නේ මෙන්න බුදු කෙනෙක්. මෙන්න ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. එතකොට එතනින් අපිට පේනවා අන්න ශ්‍රද්ධාවකුත් ඇති වෙනවා. මොකක්ද ඒ ඇතිවෙච්ච ශ්‍රද්ධාව? වචන කතා කරන ආකාරය දිහා බලලා නෙමෙයි ශ්‍රද්ධාව ඇති උනේ. ලස්සන රූපකයක් තියෙනවා කියලා දැකලා නෙමෙයි ශ්‍රද්ධාවක් ඇති උනේ. මේ විශාල වත් පොහොසතාන්ත විච රජබවුල කෙනෙක් රජකම අතහැරලා පැවිදිලා ඉන්නවා කියලා දැකලා නෙමෙයි ශ්‍රද්ධාව ඇති උනේ. ඒ කිසිම දෙයක් මුල් කරගෙන නෙමෙයි ශ්‍රද්ධාව ඇති උනේ. ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය මේකයි කියලා තේරුම් ගත්ත දවසට. තථාගතයන් වහන්සේගේ අවබෝධය මෙයයි කියලා තේරුම් ගැනීමෙන් තමයි ඒ ශ්‍රද්ධාව උපන්නේ. එදාම තමයි ශාස්ත්‍රුන් වහන්සේ මේ ඉන්නේ කියලා තේරුම් ගත්තේ. බලන්න ශ්‍රද්ධාවට ඒ කෙනා ආව තැනදීම බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා. අන්න එතනින් තමයි ධර්මය අල්ලන්න තියෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේගේ අවබෝධය දකින්න නම්, අවබෝධය තේරුම් ගන්න නම් තථාගතයන් වහන්සේ වදාළ ධර්මයමයි අපි ශ්‍රවණය කරන්න ඕනේ. අධ්‍යයනය කරන්න ඕනේ. එතනින් තමයි තථාගතයන් වහන්සේගේ අවබෝධය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එදාටයි අපිට ඒ ශ්‍රද්ධාවට එන්න පුළුවන් වෙන්නේ. එදාටයි අපි බුදුරජාණන් වහන්සේ කවුද, ඒ ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා දකින්නේ. ආන්න එතකොට දැන් ඔබට පැහැදිලි ඇති යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු බුදුරජාණන් වහන්සේව දකිනවා කියන බුදුමුවින් වදාළ ධර්මයේ සත්‍යතාවයේ පේන්නේ. අපිට ප්‍රායෝගිකව දකින්න ලැබෙන්නේ යන්නේ එතනින්. ඒ නිසා අපි බුදු කෙනෙක් හඳුන ගැනීමේදී එනම් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම බුදුරජාණන් වහන්සේ හඳුන ගන්න උත්සාහ කරන්න ඕන. ඒක බාහිරකින්, බාහිර රූපයකින්, බාහිර චිත්‍රයකින්, බාහිර ප්‍රතිමාවකින් අපිට ඒක හඳුන ගන්න බෑ. ඒකයි බුදු කෙනෙක් වදාළ ඒ ධර්මයේ තියෙන විශිෂ්ටත්වය. ඒක වෙන තැනක නෑ. වෙන කොහෙවත් එහෙම ක්‍රමයක් නෑ. අපි බලන්න අපි සාමාන්‍ය විදිහට අපි ව්‍යවහාරය අපි පුද්ගලයෙක්ව අලුතෙන් අපිට කෙනෙක් මුණ ගැහුණාම අපි එයාව මතක තියාගන්නේ මූණ හැඩරුවේ. හැමේ පාටින්, උසම හතින්. කියන්නේ මූණ දිහා බලලා තමයි අපි එයාව මතක තියාගන්නේ. බුදු කෙනෙක් එහෙම හඳුනගන්නේ නැහැ. බුදු කෙනෙක් එහෙම හඳුනගන්න බෑ. ඒකට ප්‍රඥාවක් ඕනේනේ. ඒකනේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයටයි කිව්වේ. එහෙම හඳුනගන්න බෑ. පැහැදිලිද? ඊළඟට බලන්න මේ අනිත් ලෝකේ තියෙනවා ආගම්, ලෝකේ තියෙනවා දර්ශන, ලෝකේ තියෙනවා වාද ප්‍රවාද, ගොඩාක් දේවල් තියෙනවා ලෝකේ. ඒ කිසිම දෙයක් ඉදිරිපත් කරපු අය, ඒකේ මුල් ආදිකර්තෘවරු අඳුරගන්න ඔයගේ ක්‍රමයක් පාවිච්චි කළා නේ. ඒ අය හඳුරගන්නේ බාහිරින්. මේ ඉන්නේ අපේ නායකතුමා, මේ ඉන්නේ අපේ ගුරුතුමා. ඒ විදිහට තමයි හඳුරගන්නේ. මේ ඉන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා ඒගොල්ලෝ අඳුරගන්නේ මේ විදිහට. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විශිෂ්ට වූ ධර්මයෙන් පමණක් ඒ ධර්මයට ආවේනික ගුණයක් තමයි ඒක. ධර්මයේ තුලින් විතරයි බුදු කෙනෙක් දකින්නේ. බලන්න කොච්චර වෙනසක්ද කියලා මේ ධර්මය. අනිත් ඒවා එහෙම නැහැ. ආගමක ගත්තාම ආගමක නායකයෙක්, ආගමක එක්කෝ ආදිකර්තෘ කෙනෙක්, එහෙම නැත්නම් ඒක මවුපු කෙනෙක්, එක්ක දෙවියන් වහන්සේ හෝ වෙන කවුරු හරි කෙනෙක් අඳුර ගන්න හැටි අපිට වචනෙන් කියලා තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ දකින්න බෑ කියලා තියෙනවා. හැබැයි මෙතනදී ඊට වඩා හත්පසින් වෙනස් දෙයක් සිදුවේ. ඒ නිසා මේ ධර්මයේ තියෙන විශේෂත්වයෙන් අපි අඳුන ගන්න ඕන. තව දෙයක් තමයි ලෝකෙට ආගම් ඉදිරිපත් කරපු අය
බොහෝ පිරිසක් ඉන්නේ. ඒ කියන්නේ දැන්ට ලෝකයේ ආගම් එදත් තිබුණා. අදටත් ලෝකයේ ආගම් ගොඩාක් තියෙනවා. ඒ වගේම ලෝකයේ තව දර්ශනක් තියෙනවා. ඒ වගේම වාද ගොඩාක් තියෙනවා. මේ හැම එකක්ම ඉදිරිපත් කරපු අය අඩුම තරමේ සම්මාදිට්ඨියටවත් පත් වෙච්ච නැති අය. සම්මාදිට්ඨියටවත් පත් වෙච්ච නැති අය. ඒ බව අපිට බුද්ධ දේශනාවෙන් පැහැදිලි වෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අවසානයේදී පින්වත් මච්චේදී කරපු සිංහනාදයක් තියෙනවා. ඒ තමයි පින්වත් මහණෙනි පළවෙනි ශ්‍රාවකයා ඉන්නේ මේ බුද්ධ ශාසනය විතරයි. බුද්ධ ශාසනයෙන් බැහැර කොහෙවත් නැහැ. ඒක සිංහනාදයක්. කවුද මේ පළවෙනි ශ්‍රමණයා කියලා අදහස් කරේ? සෝතාපන්න කෙනා. ඒතකොට සෝතාපන්න කෙනා ඉන්නේ මේ බුද්ධ ශාසනය විතරයි. ඉන් බැහැර කොහෙවත් නැහැ. ඒ ප්‍රකාශනයෙන්ම අපිට පැහැදිලි වෙනවා ලෝකෙට ආගම් ඉදිරිපත් කරපු, දර්ශන ඉදිරිපත් කරපු, වාද ඉදිරිපත් කරපු බොහෝ දෙනෙක් බුදුරජාන් වහන්සේගේ ජීවමාන කාලේ හිටියා. අදටත් ඒ ධර්ම තියෙනවා. ඒ ආගම් තියෙනවා. ඒ දර්ශන තියෙනවා. ඉතින් එවැනි ශාස්ත්‍රඥානි එවැනි ආධිකත්වවරු ශාස්ත්‍රවරු ජීවමානව වැඩ හිටපු යුගයකදී බුදුරජාන් වහන්සේ මේ ප්‍රකාශය කරන්නේ. මේ බුද්ධ ශාසනයෙන් බැහැර ශ්‍රාවකෙක් නැහැ. සෝතාපන්න ශ්‍රාවකෙක් නැහැ. සකදාගාමී ශ්‍රාවකෙක් නැහැ. අනාගාමී ශ්‍රාවකෙක් නැහැ. රහතන් වහන්සේ කෙනෙක් නැහැ මේ බුදු සසුනෙන් පිට. ඒ කියන්නේ අඩුම තරමේ සෝතාපන්න කෙනෙක්වත් නෙවෙයි ඔය දර්ශන ඉදිරිපත් කරුවා. එහෙනම් ඒගොල්ලන්ගේ දර්ශනය කුමකට යටත්ද? සක්කාය දිට්ඨියට යටත්. සක්කාය දිට්ඨිය තුල ඉඳලා මේ සියලු දර්ශන ඉදිරිපත් කළා තියෙනවා. ඒ අය ඉදිරිපත් කරපු ආගම් සක්කාය දිට්ඨියට යටත්. සක්කාය දිට්ඨිය තුල ඉඳලා ඉදිරිපත් කළා තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව නම් වූ අන්ධකාරයෙන් වැහිච්ච තණ්හාවෙන් වෙලිලා ගිය ජීවිතයක් හිමි පුද්ගලයෙක් තමයි ඒ දර්ශනය හෝ ඒ ආගම හෝ ඒ වාදය හෝ ඉදිරිපත් කළා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටපු කාලේ දෘෂ්ටීන් 62ක් තිබුණා කියලා බ්‍රහ්මජාල සූත්‍රයට අහලා තියෙනවා. ඒ ඉදිරිපත් කරපු සියලු ආගම් ඒ 62ටයි තියෙන්නේ. ඒ වාද, ඒ ප්‍රවාද, ඒ දර්ශන මේ 62ටයි. ඒ කියන්නේ සම්මාදිට්ඨියටපත් නොවෙච්ච කෙනෙක් ওই දෘෂ්ටි 62 තුල ඉන්නවා. එනවා සම්මාදිට්ඨියටපත් වෙච්ච නොවෙච්ච කෙනෙක්ම තමයි මේ ආගමක්, මේ දර්ශනයක්, වාදයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි බුදු කෙනෙක් විසින් ඉදිරිපත් කරපු දේ ඊට වඩා හාත්පසින් වෙනස් කියලා දැන් අපිට ඒකෙන් පැහැදිලි වෙන්න ඕන. ඒ නිසා පැහැදිලිව ඔබ තේරුම් ගන්න ඕනේ බුදු කෙනෙක් විසින් ලෝකෙට ඉදිරිපත් කළේ දහමක් මිසක් ආගමක් නෙවෙයි. ඒ වගේම ඔබ තේරුම් ගන්න ඕනේ බුදු කෙනෙක් විසින් ලෝකෙට ඉදිරිපත් කළේ දර්ශනයක් නෙමෙයි දහමක්. ඇයි දර්ශනයක් නොවෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට මම ඒකට කෙටියෙන් පැහැදිලි කළා දැන්. ලෝකෙ ඉදිරිපත් කළ සියලු දර්ශන දෘෂ්ටි 62ටයි තියෙන්නේ. ඒ ඉදිරිපත් කළ සියලු දර්ශන සම්මාදිටියටපත් නොවිච්ච අයමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙනම් බුදු කෙනෙක් කියන්නේ සම්මාදිටියටපත් වෙලා අවිද්‍යාව දුරු කරලා තණ්හාවෙන් මිදිලා දතේතු සියල්ල අවබෝධ කරලා නිවනටපත් වෙච්ච කෙනෙක්. සතරෙන් නිදහස් වෙච්ච කෙනෙක්. අවිද්‍යාව කියන ධනාන්ධකාරයෙන් නිදහස් වෙලා එළියට ආපු කෙනෙක්. ඒකින පෙන්නන දේ අර සම්මාදිට්ඨියටවත් පත් වෙන්න බැරුව සක්කාය දිට්ඨියටවත් මොකද්ද කියලා හඳුනගන්න බැරුව කෙනෙක් ඉදිරිපත් කරපු දර්ශන හා සමග සැඳෙනවද? ඒ දර්ශනයන් හා සමග සම කරන්න පුළුවන්ද? ඒ සියලු දර්ශන අර දෘෂ්ටින් වලටයි. මේ ධර්ම එහෙම එකක් නෙවෙයි. මේ ධර්ම විශිෂ්ටයි. අසම සමයි. මේ ධර්ම ඔබ අහලා තියෙන රතන සූත්‍රයේදී නැතේන ධම්මේන සමත්තිකින්ච. මේ ධර්මයට සමාන කිසිවක් ලෝකේ නැහැ කිව්වට අපිට හිතෙනවා මේ ධර්මයේ වගේ තව ගොඩක් ඒවා තියෙනවා කියලා. තියෙනවා කියලා තමයි හිතෙන්නේ. මේ ධර්මයේ වගේ කිසිවක් ලෝකේ නැහැ. ඒ නැත්තේ අර වගේ දෘෂ්ටීන් තුල බැසගත්තු දෙයක් නෙමෙයි මේ ධර්ම තුල පෙන්නලා තියෙන්නේ. අපි ඒක තේරුම් ගන්න. මොකද ඔය ඉදිරිපත් කරපු සියලු ආගම් දිහා බැලුවාම සියලු ආගම් වල හරය ගත්තාම සියලු දර්ශන වල හරය ගත්තාම සියලු වාද වල හරය ගත්තාම එක්ක සාස්ත්‍රතයි එක්ක උච්ඡේදයි. ඔක අර දෘෂ්ටි 62ට අයිති ඔය දෙකක් ගැන මම කිව්වේ.
එක්ක සාසතයි එක්ක උච්ඡේදයි. බුදු කෙනෙක් විසින් ලෝකෙට පෙන්වලා දෙන ධහම සාසතත් නැහැ, උච්ඡේදත් නැහැ. හරි අමුතුයි. අපිට සරලව කිව්වොත් හරි අමුතුයි. ඒ වගේම ලෝකේ විශිෂ්ටයි. ලෝකේ මේවට සමාන කරන්න කිසිම එකක් ලෝකෙ ඉතුරු වෙලා නැහැ. දහමක් කියලා යමෙක් පෙන්වලා දුන්නා නම් ඒ බුදු කෙනෙක් විතරයි. මේක හොඳට මතක තියාගන්න. දහමක් කියලා යමක් ලෝකෙට පෙන්වලා දුන්නා නම් ඒ බුදු කෙනෙක් විතරයි. අනිත් සියලු දර්ශන මෙතන දන්න අය ඇති. ආගම් ගැන බොහෝ දේවල් දන්න අය මෙතන ඇති. අඩුවන් නිකන් අඩු බලමු ඩෝල්ටන්ගේ පරමාණු වාදය බලන්න. ඒ වාදය. ඒගොල්ලෝ පෘථග්ජනය සම්මා දිට්ඨියටපත් වෙච්ච අය. ඒගොල්ලන්ගේ වාදවල අවසාන හරය මොකද්ද? නිට්ටයයි කියන තැන. වෙනස් කළ හැකි වෙනස් කළ නොහැකි තැනකට යනවා. ඒ කියන්නේ නිට්ටයයි කියන එක තමයි. වචනේ කියන්නේ වෙනස් කරන්න බැරි තැනකට යනවා. එහෙම නැත්තම් යනවා ඉබේ සිද්ධ වෙන තැනකට යනවා. බුදු කෙනෙක්ගේ ධර්මයේ ඒ එකක්වත් නැහැ. ඒ බව අපිට ඉතා පැහැදිලිවම පේනවා සංයුත්ත නිකාය 2 බැලුවොත් කච්චානගත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පේනවා ලෝකේ බොහෝ දෙනා ඉන්නේ ඇත කියන අන්තේ. එහෙම නැත්නම් නැත කියන අන්තේ. හැබැයි බුදු කෙනෙක්ගේ ධර්ම තියෙන්නේ ඇත කියන අන්තයටත් අයිති නෑ, නැත කියන අන්තයටත් අයිති නෑ. බලන්න කොච්චර විශේෂ ධර්මයක්ද එහෙනම් මේක. කොච්චර විශිෂ්ට ධර්මයක්ද මේක. අපි කොච්චර පින්වන්තයිද මේ ධර්ම අහන්න ලැබුණොත්. ඒ ධර්ම අපිට ඒ විදිහට අහන්න ලැබුණොත් අපි කොච්චර පින්වන්තයිද. ඇයි ලෝකේ මේහා සමාන කිසිවක් නැහැ. ධර්මයේ නම් ඒ ශාස්ත්‍රඥ වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දෙයක්මයි. වෙන තැනක එහෙම නැහැ. වෙන ආගමක දර්ශනයක වාදයක ප්‍රවාදයක කිසිම තැනක ඒක නැහැ. පෙර දිගත් නැහැ, බටහිරත් නැහැ. එදා තිබෙත් නැහැ, අදටත් නැහැ. හෙටට ලෝකෙට පහළ වෙන්නෙත් නැහැ. යම්තා කාලෙක පහළ වුණු ධමයක් ඒ බුදු කෙනෙක් විසින් විතරක් පෙන්වා දෙන දෙයක්මයි. අන්න ඒක නිසායි අපි මේ ධර්මයේ හරියට ඉගෙන ගන්න ඕනේ, හරියට තේරුම් ගන්න ඕනේ කියන එකේ වටිනාකම. මම මේ පැහැදිලි කළේ ධර්මයේ හරියට තේරුම් ගත්තේ නැත්නම්, ධර්මයේ හරියටම තේරුම් ගත්තේ නැත්නම් අපි කොහොමද බුදු කෙනෙක් දකින්නේ? බුදු කෙනෙක් නොදැක අපි කොහොමද මේ ශ්‍රද්ධාවට එන්නේ? මම දැන් පැහැදිලි කළා ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා. තථාගතස්ස බෝධින්, තථාගතයන් වහන්සේගේ අවබෝධය. තථාගතයන් වහන්සේගේ අවබෝධය දකින්න බැහැ නැත්නම්. බැරි නම් අපිට ශ්‍රද්ධාවට එන්න බෑ. ඒ සූත්‍රයේදී පැහැදිලිව පෙන්නනවා අර ශ්‍රාවකයාගේ ශ්‍රද්ධා බලය කියන්නේ ඒකයි කියලා. එතකොට අපිට ඒ ශ්‍රද්ධා බලයට එන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සූත්‍රය මම කිව්වේ සේක බල විත්තක සූත්‍රය. ඉතින් ඒකේ තියෙනවා අන්තිමට ඉදන් උච්චති භික්කවේ සද්ධා බලං. මේ ආර්ය ශ්‍රාවකයාගේ සද්ධා බලය කියන්නේ මේකයි. දැන් අපි අහලා තියෙනවා අපි මාර්ගයේ දියුණු කරනකොට ආර්ය ශ්‍රාංග මාර්ගය අපේ ජීවිතය තුළ වැඩෙනවා නම් මේ බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. අපි ඒව ඉස්සරහට කියලා දෙනවා. ඒව වැඩෙන්න ඕන. ඒවෙන් 5ක් තියෙනවා බල. තව 5ක් තියෙනවා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය 5ක් තියෙනවා, බල 5ක් තියෙනවා. ඒකෙන් ශ්‍රද්ධාව කියන්නේ ඉන්ද්‍රියක් වෙනවා. යම් දවසක. මේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියන එකවත් අපිට හරියට වැටහීමක් නැත්නම්, ශ්‍රද්ධාව කියන තැනට අපිට එන්න විදිහක් නැත්නම්, එන්නේ නැත්නම්, එන්න උත්සාහයකුත් නැත්නම් ශ්‍රද්ධා ඉන්ද්‍රියක් අවධාරිය ඇති වෙයිද? ශ්‍රද්ධා බලයක් අවධාරිය අපිට ඇති වෙයිද? එහෙම ඉන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනාවකින් කරන්න බෑ. ප්‍රාර්ථනාවකින් කරන දේවල් ආගම් වල තියෙනවා. දේව ආගම් වල තියෙනවා. ඒක දේව ආගම් වල, බෞද්ධ ආගම් වල, නොඑක ආගම් වල ප්‍රාර්ථනා කිරීමෙන් ලබන්න පුළුවන් දේවල් තියෙනවා. ඉල්ලීම් කළා ලබන්න පුළුවන් දේවල් තියෙනවා. ඉල්ලීමක් ලැබුණොත් සතුට වෙනවා, නොලැබුණොත් සතුට වෙන්න තමයි තියෙන්නේ. ධර්මයේ තුල එහෙම එකක් නැහැ. ධර්මයේ තුල පුරුදු කිරීමක් තියෙන්නේ. බුදුරජාන් වහන්සේ කියන්නේ සර්ව බලධාරී කෙනෙක් නෙවෙයි. සියල්ල දෙන කෙනෙක් නෙවෙයි. ගැලවුම්කාරයෙකුත් නෙවෙයි. බුදු කෙනෙක් කියන්නේ මාර්ගය පෙන්වන කෙනෙක්. ඒ ධහම තුළ මාර්ගය පෙන්වලා තියෙන්නේ. අපි ධර්මයේ විදිහට තේරුම් ගත්තොත් වෙන කිසිම දෙයක් පටලලා ගන්නේ නැතුව අපිට තේරෙන දේවල් අපේ අදහස් මේකට කලවම් කරගන්න නැතුව
බුදු කෙනෙක් විසින් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්තු ඒ දහමට ගෞරවය දීලා ඒ දහම විදිහට ඉගෙන ගත්තොත් අන්න අපිට බුදුරජාණන් වහන්සේව දකින්න පුළුවන්. අන්න අපිට ශ්‍රද්ධාව උපදව ගන්න පුළුවන්. අන්න අපිට අපේ මාර්ගය වැඩෙනවා. අන්න අපේ නිදහස් වීම, නැත්නම් විමුක්තිය, නැත්නම් අපි හැමෝම දන්න නිවන කියන එක ආන්නෙතෙන්ට පාර හැදෙනවා. එහෙනම් අපි මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදැක අපිට බුදු කෙනෙක් දකින්න බෑ කියන කාරණය. එදා ආයිත් මම ඒ උදාහරණයට යොමු වෙනවා. පොක්කුසාත රජතුමා බුදුරජාණන් වහන්සේව මුහුණට මුහුණ දැකලා අඳුනගත්තේ. ලස්සන කටහඬක් තිබුණා. ලස්සන රූපකායක් තිබුණා. ඇවිදීමේ සංවරකමක් මේ ආදී වශයෙන් අපි ওই අහලා තියෙන බුදු ගුණ එතුමා නොදැක්කා නෙවෙයි. ලස්සන කොණ්ඩ, ලස්සන හාම නොදැක්කා නෙවෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඇසුරින් නිරන්තරයෙන් හිටපු වක්කලි ස්වාමීන් වහන්සේ දැක්කේ නැද්ද මේවා? දැක්කා. ඒ ගුණ අපි ඒවා ගුණ හැටියට අද තේරුම් ගන්න තමයි. ඒ ශාරීරික ලක්ෂණ. ඒ ශාරීරික ලක්ෂණ කොපමණ දැක්කත් බුදු කෙනෙක්ව දැකලා තිබ්බද? බුදු කෙනෙක්ව දැක ගන්න පුළුවන් වුණාද? එහෙම බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදු කෙනෙක් අපිට පෙන්වලා දුන්නේ ආගමක් නෙමෙයි ධර්මයක්. ඒ ධර්මයට අනුව බුදු කෙනෙක් තේරුම් ගන්න විදිහ හරි වෙනස්. අපි ඒක මුණ ගැහෙන්නේ නැහැ වෙන කිසිම තැනක. ඒ නිසා අපි ඒ ක්‍රමයේ දන්නේ නැහැ. ඒකයි ඇත්ත. ආගමක නම් ආගමික නායකයෙක් අඳුනගන්න විදිය අපි අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. අපිට පුරුදුයි. ඇයි ආගම් ගොඩක් තියෙනවා. දර්ශනවල ආධිකත්වෝ මුල් ඒ දර්ශනය පෙන්වලා දීපු අය අඳුන ගන්න ක්‍රම තියෙනවා. ඒවා අපි අහලා තියෙනවා. ඇයි දර්ශන ලෝකේ ගොඩක් තියෙනවා. හැබැයි දහමකට තියෙන්නේ මේ බුදුදහම විතරයි. අනිත් කිසිම කෙනෙක් දහමක් ඉදිරිපත් කළා නැහැ. තර්ක ඉදිරිපත් කළා තියෙනවා. ඒ සම්මා දිට්ඨියටපත් නොවි. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය තුල ඉඳලා සක්කාය දිට්ඨිය තුල ඉඳලා තමයි තර්ක කළා තියෙන්නේ. ඒ හුදු තර්ක වලින් අවසන් වෙනවා. ඒ තර්ක වල අවසාන නිගමනේ එක්ක ඇත එක්ක නැත. අර කච්චන සූත්‍රය කිව්වේ. එහෙම නැත්නම් මේ දෘෂ්ටි 62කින් ඕනම එකකට ඇතුළත් වෙලා තියෙනවා මිසක් ඉන් පිට සත්‍ය වූ දෙයක් පෙන්නලා නැහැ. ඒ කියන්නේ දහමක් පෙන්නලා නැහැ. ඒ නිසා අපිට බුදු කෙනෙක් විසින් පෙන්වලා දීපු මේ දහම ඊටාම හිමින් සියලු කලබල වෙලා ඉගෙන ගන්න බෑ මේක. හිමින් සියලුවේ ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ඊටාම නිවැරදිව ඉගෙන ගන්න ඕනේ. අපේ අදහස් වලින් තොරව. ඉතින් මේ විදිහට තමයි අප මූලික මේ පැහැදිලි කිරීම කරලා දුන්නේ. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ඕන ආකාරය. එතනදී තව එක කාරණාවක් මම ඔබට සිහිපත් කරනවා සරලව යමක් තේරුම් කර ගැනීම පිණිස. ඒ තමයි බුදු කෙනෙක් විසින් පෙන්වලා දීපු ධර්ම විශිෂ්ටයි කියන්නේ තව කාරණාවක් මේක කියන්නේ. මේක පැහැදිලි කරන්න. ඒ තමයි දැන් බලන්න බුදු කෙනෙක් විසින් පෙන්වලා දීපු ධර්ම මෙන්න මේ වගේ. අපිට දුක ඇති වුණාම දුක කියන්නේ තමන් විසින් කරපු එකක් කියලා තමයි ලෝකයේ අනිත් ආගම් වල දර්ශන වල සහ නොයෙක් අය පැහැදිලි කරලා තියෙන්නේ සහ අපිට තේරෙන්නේ එහෙමයි. දුක තමන් විසින් කළා කියලා හිතාගන්න. එතකොට එයා මොකද කරන්නේ? තමන් නම් මේ දුක ඇති කරගත්තේ. තමන්ට වද දීලා හරි. ඒ කාලේ තිබ්බනේ අර අත්තිකිලමතාන යෝගයේ කියන තමන්ගේ ශරීරයට දුක් දීලා මේ දුක අවසන් කරන්න පුළුවන් කියන දෘෂ්ටියක් ඒ කාලේ තිබ්බා. අපි හිතනවා ඒ කාලේ විතරයි දෘෂ්ටිය තිබ්බ කියලා. අදටත් මේ ඉන්න අය තුළ දෘෂ්ටිය තියෙනවා ඒ විදිහට. බෞද්ධ වුණා කියලා දෘෂ්ටිය නැති වෙලා ගිහිල්ලා නැහැ. තෙරුවන් සරණ ගියා කියලා දෘෂ්ටිය නැති වෙලා ගිහිල්ලා නැහැ. ඒකට හේතුව මේ දෘෂ්ටිය තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක බැඳිලා. ඉතින් සම්මා දිට්ඨියටපත් වෙන තුරු ඒ හැමදෙනාගේම මේ දෘෂ්ටිය තියෙනවා. අන්න ඒක නැති කරගන්නයි අපි උත්සාහ කරන්නේ. අපි දන්නේ අපි තුල තියෙනවද කියලා. තියෙනවා.
ඒ තියෙනවා කියලා දැනගන්න පුළුවන් යම් අවස්ථා අපිට එනවා. අපිට දුකක් කරදරයක් ඇති වෙච්ච වෙලාවේ අපිට අපි කරන දේවල් දිහා බැලුවාම, අපි හිතන දේවල් දිහා බැලුවාම, අපේ දැක්ම මොකද්ද? අපේ දර්ශනය මොකද්ද කියලා අපිටම තේරුම් ගන්න පුළුවන්. හොඳව ඉවසීමෙන් බලන්න ඕනේ. එතකොට පේනවා අපි හිතාගෙන ඉඳලා තියෙන්නේ, තාමත් අපි හිතාගෙන ඉන්නේ මේ තෙරුවන් සරණ ගියාට ධර්මයේ හුවත තාමත් අපි හිතාගෙන ඉන්නේ දුක තමන් විසින් කළා කියලා. මම ඒව ගැන වැඩි විස්තර පස්සෙ කියලා දෙනවා. දුක තමන් විසින් කළා කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා අපි දුකක් ඇති වුණාම අපි අපෙන් පලි ගන්නවා. දුක අපි අපේ ජීවිතේම ඇති කර ගන්නවා. ඇයි ඒ දුක නැති කරන්න? ඇයි දුක කලේ තමන්මද? තමන් තමන්ගේම පලි ගන්නවා. එක්ක තමන් තමන්ගේම ශරීරයට වද දෙනවා, දුක් දී ගන්නවා. ඇයි දුක තමන් කළා කියලා හිතාගෙන ඉන්නේ. බුදුගිනික දහම තුළ ඒක දෘෂ්ටියක් කියලා බැහැර කරනවා. දුක තමන් කළා නෙවෙයි. ඒතර අපිට හිතෙන්න පුළුවන්. දුක කලේ අනු. දැන් බලන්න අද කාලේ මේවා හොඳට තියෙනවා මේ දෘෂ්ටි බැස ගැනීම. තාමත් අපි තුල තියෙනවා. අපි ඒක අවංකව තේරුම් ගන්නවා. නිහතමානීව තේරුම් ගන්නවා. බලන්න දුක අපිට දුකක් ඇති වෙනකොට අපි බාහිරයට ප්‍රශ්නයක්, කරදරයක්, පීඩාවක්, දුකක් එනකොට අපි බාහිරට ඇඟිල්ල දික් කරන්නේ නැද්ද? ඇඟිල්ල දික් කරන බාහිරට. ඔයා නිසා තමයි මට මේ ප්‍රශ්නේ ආවේ. ඔයා නිසා තමයි අද මම මේ දුක් විඳින්නේ. එතකොට බලන්න මේ දුක ඇති කරලා දුන්නේ කවුද? අර බාහිර එක්කෙනා. තාමත් අපි ඒ විදිහටයි කල්පනා කරන්න හුරු වෙලා තියෙන්නේ. බුදු කෙනෙක් පෙන්වලා දීපු දහම තුල එහෙම නැහැ. ඒ කල්පනා කරන රටාව හරිම වෙනස්. අපි ඒක නිසායි මේ අලුතෙන් මේක ඉගෙන ගන්න. මොකද අපි දහමක් කියලා එකක් වෙන කිසිම තැනකදී අපිට හම්බෙලා නැහැ. හම්බ වෙනවා නම් ඒකම තැන බුදුදහමද විතරයි. බුද්ධ ආගම හම්බෙලා තියෙනවා අපි හැමෝටම දහම් පාසලේදී ඉස්කෝලේදී. හැබැයි බුදුදහම අපිට හම්බ වෙන්නේ නැහැ එතෙන්දී. ඒක විභාගයක් කියලා කරගෙන දැනුමක් කියලා කරගෙන කරන වැඩ. හැබැයි බුදුදහම හම්බ වෙන්න නම් මෙන්න මේ කියන න්‍යායන් ටික මේක හරියට තේරුම් ගන්න ඕනේ. එතකොට බුදු කෙනෙක් ඉතින් පෙන්වලා දීපු දහමේ කොහොමද කියන්නේ? දුක අනුන් විසින් කළා කියන එක නෙමෙයි කියනවා. දුක අනුන් විසින් කළා නෙවෙයි. හැබැයි අපිට තේරෙන්නේ දුක අනුන් විසින් කළා කියලා. අපිට අපේ ජීවිතේදී ඕන තරම් සිද්ධීන් ඔබ ගැන කල්පනා කරලා බලන්න අපිට මොන ගහනවා. දුක අනුන් විසින් කළා කියලා අපිට මොන ගහන අවස්ථා. බුදු කෙනෙක්ගේ දහම තුළ ඒක ප්‍රතික්ෂේප කරනවා. තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි දුක දෙවියන් වහන්සේ විසින් නැත්නම් මහා බ්‍රහ්මයා විසින් ඇති කරලා දීපු දෙයක්. එහෙම පිළිගන්න ආගම්වලුත් තියෙනවා. ආගම් වල විතරක් නෙමෙයි. ඇතැම් වෙලාව අපිටත් එහෙම හිතෙන්න පුළුවන්. දුක දෙවි කෙනෙක් වගේ කෙනෙක් විසින් කළා දුන්නා කියලා අපිටත් හිතෙනවා. බලන්න ඒකට අවස්ථාවක් බලමු. උදාහරණයක් වශයෙන් ගත්තාම අපිට අපේ ජීවිතවල යම් කිසි ගැටලුවක්, ප්‍රශ්නයක්, කරදරයක්, පීඩාවක්, අසනීපයක් මොනවා හරි ප්‍රශ්නයක් නිසා අපිට දුක් ඇති වුණාම අපිට කවවද මතක් වෙන්නේ? දේවාලේ මතක් වෙනවා. එතකොට අපිට මතක් වෙන්නේ පූජාවට්ටිය. පූජාවට්ටියක් අරගෙන දේවාලයට යනවා. කියලා දෙවියන්ට කියනවා මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මට මේක නැති කරලා දෙන්න. ඒකේ අදහස මොකද්ද? ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ එයා. නැත්නම් එයාට තමයි මේ ප්‍රශ්නේ ඇති කරන්න පුළුවන්. එක වගේ අදහසක් හිතන තියෙන්නේ. එයාගෙන් ඉල්ලනවා ඒක නැති කරලා දෙන්න. බෞද්ධ කියලා අපි සැලකුවාට, තෙරුවන් සරණ ගියාට අපිත් ඒකම කරනවා නම් ඉතින් ආගම් වල කරන්නේ ඒකමනේ. පල්ලියට ගිහිල්ලා ඒගොල්ලෝ යාඥා කරනවා මට මේක ප්‍රශ්නයක් තියෙනවා දෙවියන් වහන්සේ මේක සමාව කරන්න නැත්නම් මට මේක පිළිහිට වෙන්න මට උදව් කරන්න. නැත්නම් මාව ඉන්න තැනට ගෙන්න ගන්න. ඉතින් ඒ වගේ දෙයක්ම තමයි ඊට වඩා ලොකු වෙනසක් නෑ. අපිත් කරනවා නම් අපි තාම ඉන්නේ බුද්ධ ආගමේ නිසා බුදු දහම තුල නෙවෙයි. අපි තාම ඉන්නේ බුද්ධ ආගමේ නිසා බුදු දහම තුල නෙවෙයි. අපි බුදු දහමට ඇවිල්ලා නැහැ කියලා. ඒත් බුදු දහම එහෙම එකක් විස්තර වෙන්නේ දුක බාහිර කෙනෙක් විසින් කළා නෙවෙයි. කියන්නේ මහා බ්‍රහ්මයා හෝ දෙවියන් වහන්සේ හෝ දෙවි කෙනෙක් හෝ ඒක වුරුත් කරපු එකක් නෙවෙයි. හැබැයි අපිට ඒක මතක් වෙනවා. ඒ වගේම බලන්න දුක කියන එක අපිට ලැබෙනකොට අර මං කිව්වා වගේ කරදරයක්, දුකක්, පීඩාවක්, අසහනයක්, රෝගයක් මොන හරි දෙයක් ඇතිවෙච්ච ගමන්ම අපිට මතක් වෙනවා කේන්දරය අරගන්න.
කේන්ද්‍රය අරගත්තට පස්සේ අපි ඒක අරගෙන මොකද කරන්නේ? ඒක අරගෙන දුවනවා අපේ ජ්‍යොතිෂඥයා ළඟට. එයා කියනවා හරි ඔයාට මේ කරදරේ දුක ඇවිල්ලා තියෙන්නේ සෙනසුරුගේ බලපෑම නිසා. ඒ උදාහරණයක් මම කිව්වේ තවත් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. සෙනසුරුගේ ප්‍රශ්නයක් නිසා. එතකොට එහෙනම් අපිට දුක ඇති කළ දුන්නේ කවුද? ඒ සෙනසුරු. එක්ක ග්‍රහයෙක් එක්ක දෙවි කෙනෙක් අපි දන්නේ කවුරු හරි. එතකොට බලන්න දුක ඇති කළ දෙන්නේ ඒගොල්ලෝ. එහෙම කිව්වහම බෞද්ධයි කියලා කියා ගන්න අපි ඒක පිළිගන්නේ නැද්ද? බොහෝ දෙනෙක් තාම පිළිගන්නේ. ටික දෙනෙක් හැර. එතකොට ඒකෙන් මොකද තේරෙන්නේ? අපි දහම දන්නේ නැහැ. අපි ශාස්ත්‍රුන් වහන්සේව දන්නෙත් නැහැ. ශාස්ත්‍රුන් වහන්සේට වෙනවා දීපු දහම දන්නෙත් නැහැ. ඉතින් කොහොමද ශ්‍රද්ධාවට එන්නේ? පුළුවන් ද අපිට තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහගන්න? තථාගතයන් වහන්සේගේ අවබෝධය කලේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ශ්‍රද්ධාවට එන්න බෑ අපිට. දැන් බලන්න එතනදී ඒ දුක බාහිර කෙනෙක් කළා නැත්නම් බාහිර වස්තුවක් බාහිර දෙවි කෙනෙක් කවුරු හරි සෙන්සුරු කියලා ග්‍රහයෙක් හෝ දෙවි කෙනෙක් හෝ කවුරු හරි කළා. කිනක පිළිගන්න. එයාට පූජාවට තියලා කරන්න ඕන දේවල් කළා. ඒකෙන් අපි දහස් වෙන බලනවා. බලන්න අපි කොච්චර අසරණයිද? මේ දෘෂ්ටි ජාලාව තුළ හිර වෙලා ඉන්න තාකල් අපි කොච්චර අසරණයිද? ඒක නිසානේ බුදුරජාණන් වහන්සේගෙන් සරණ සොයන්නේ. සසරේ නිදහස් වෙච්ච කෙනෙක්ගේ සරණ සොයන්නේ ඒකටනේ. ඉතින් අන්න ඒක නිසා අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ හේතු නිසා කියලා තේරුම් ගන්න. තුන්වෙනි කාරණය. ඒතර පළවෙනි කාරණේ මම කිව්වා දුක තමන් කළා කියන එක වැරදි. හැබැයි අපි තාම මේක පිළිගන්නේ. දුක අනුන් විසින් කළා කියන එකත් වැරදි. ඒත් අපි සමහරලාට අපි ඒක පිළිගන්න තියෙනවා. ඒතර හොඳට බලන්න අවංකවම බැලුවොත් අපි ඉන්න තැන හොඳට බලන්න. අපි කොයි වගේ තැනකද තාම ඉන්නේ කියලා. අපි ධර්ම කොච්චර ඉගෙන ගත්තත් අපි ඉන්න තැන කොතනද කියලා බලන්න. අපි ධර්මයෙන් ඉගෙනගෙන තියෙන දැනුමක් විතරයි නේද? අපිට ධර්මයෙන් ලැබිලා තියෙන දැනුමක් විතරයි නේද? අපි තාම ඉන්නේ දෘෂ්ටිය කොතනද? ආන්න දැන් හොඳට හිතන්න පුළුවන් තැනක් ඔබට මම මේ කියලා දුන්නේ. එතකොට පළවෙනි කාරණේ දුක තමන් විසින් කළා කියන එක වැරදි. දුක අනුන් විසින් කළා කියන එක වැරදි. දුක බාහිර වෙන පුද්ගලයෙක්, දෙවි කෙනෙක්, ග්‍රහයෙක් ඒ වගේ කෙනෙක් කළා කියන එක වැරදි. බුදු කෙනෙක්ගේ දහම ඔබ ප්‍රතික්ෂේප කරනවා. කරුණු තුනයි. ඊළඟට දුක ඉබේම සිද්ධ වුණා කියලා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ ශාස්ත්‍රවල ගණනලා තියෙනවා. අදටත් ඒක එහෙම තියෙනවා. අදටත් ලෝකෙ බොහෝ දෙනෙක් එහෙමත් පිළිගන්නවා. මේක ඉබේම සිද්ධ වෙලා තියෙනවා. මේකට මොකුත් කිසි සම්බන්ධයක් නැහැ. මේක ඉබේම වෙන දෙයක්. මේක කර්මයක් සම්බන්ධත් නැහැ, පුද්ගලයෙක් සම්බන්ධත් නැහැ, දෙවිවරු කෙනෙක්වත් දෙවියන්වත් කියලා මොකක්වත් සම්බන්ධ නැහැ. මේක නිකම්ම ඉබේ ඇති වෙච්ච එකක්. මේක ඉබේම නැති වෙලා යනවා. මොකුත් කරන්න ඕනේ නැහැ. කියන දෘෂ්ටිය ගත්තු අය අද සමාජයේ ඉන්නවා. බෞද්ධයි කියලා සැලකෙන නැත්නම් පිරිස් අතර බෞද්ධයි කියලා සැලකෙන පිරිස් අතරේ මේ අය ඉන්න පුළුවන්. ඇහුවොත් කියන්නේ වෙන කතාවක්. හැබැයි Taman දුකටපත් වෙච්ච වෙලාවේ Taman කල්පනා කරන්නේ කොයි වගේ රටාවකටද? Taman හැසිරෙන්නේ කොයි වගේ රටාවකටද කියලා තේරුම් ගන්නකොට තමයි ඒක දකිනකොට තමයි Taman කොතනද ඉන්නේ කියලා හරියටම අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට ඒ වගේ අවස්ථාවක් මුහුණ දෙන්න ඕනේ. අවස්ථාවකට Tamanපත් වෙන්න ඕනේ. එතකොටයි බලා ගන්න පුළුවන්. ඇත්තටම Tamanගේ දෘෂ්ටිය කොතනද කියලා. එතකොට දැන් මේ හතරවෙනි කාරණාව දුක ඉබේ හටගත්තා කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒක දෘෂ්ටියක්. ඉබේ හටගත් දේවල් ලෝකේ නෑ. ඒක වැරදි. හැබැයි අපි ඉන්නේ තාම මෙතන නම් අපි ධර්මයට ඇවිල්ලා නෑ. අපි බුදු කෙනෙක්ගේ ධර්මය හඳුනගෙනත් නෑ. බලන්න. අපි නිවැරදි වෙන්න ඕනේ නේද ඉක්මනින්. ඊළඟ එක පස්වෙනි කාරණේ බුදු කෙනෙක් විසින් පෙන්වලා දෙනවා විශේෂ අවස්ථාවක්. මේ අවස්ථා හතරෙන්ම තොරයි. එහෙනම් මොකද්ද කොහොමද දුක? දුක තමන් කලෙත් නැත්නම් අනුන් කලෙත් නැත්නම් විශේෂ වූ දෙවි කෙනෙක් හෝ බ්‍රහ්මෙක් හෝ ග්‍රහයෙක් හෝ වෙන විශේෂ කෙනෙක් කලෙත් නැත්නම් දුක ඉබේ හටගත්තෙත් නැත්නම් දුකක් කියලා ගන්න නැද්ද? තියෙනවා. දුක හටගත්තේ කොහොමද? අන්න බුදු කෙනෙක්ගේ දහම තුල විතරක් පැහැදිලි කරන දෙයක් තියෙනවා. ඒ බුදු කෙනෙකුට විතරයි ඒක පැහැදිලි කරන්න පුළුවන්. මොකද දහම දැකපු කෙනා බුදු කෙනා. ඒකයි ධර්ම ස්වාමී කියන්නේ.
ධර්ම ස්වාමී වූ කෙනෙකුට ධර්මයේ දැකපු කෙනෙකුට විතරයි මේ ධමයක් උගන්වන්න පුළුවන්කම තියෙන්නේ. තර්ක කරලා, වාද කරලා, දර්ශන ඉදිරිපත් කරලා, ආගම් බිහි කරලා ඒ ප්‍රශ්න උත්තරේ හම්බෙන්නේ නැහැ. ඒ කිසි කෙනෙකුට මේක හොයාගන්න බෑ. බුදු කෙනෙක් විසින් විතර බුදුදහම තුළදී විතරක් හම්බෙන විශේෂ වූ පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ තමයි දුක ඇති වෙන්නේ හේතුවක් නිසා. හේතුන් සහ ප්‍රත්‍ය අතර සම්බන්ධයකින් මේ පැවැත්ම හැදිලා තියෙනවා. අන්න එතනට ආවොත් අන්න අපිට එතෙන්ට එන්න පුළුවන් වුණොත් ඒක ලේසි නෑ. ඒ පැහැදිලි කිරීම අතිශයින්ම ගැඹුරුයි. ඒකයි කිව්වේ ප්‍රඥාවන්තයාටයි මේ ධර්ම කියලා. ගොඩක් ගැඹුරුයි. හැබැයි බැරි නෑ. සරලව. ඒ කියන්නේ පුංචි තැන ඉඳලා. සරලව කියලා මම අදහස් කළේ පුංචි තැන ඉඳලා. තේරුම් ගන්න යමු වුණොත් මේක දකින්න පුළුවන්. අවබෝධ කරගන්න පුළුවන්. මේක විශිෂ්ටයි. දැන් මේ වගේ ගැඹුරු දෙයක් තේරුම් ගන්නකොට ලොකු ගැඹුරු නුවණකින් තේරුම් ගත යුතු දෙයක් නම් මේක. අපිට හිතෙන්න පුළුවන්. මේකට ලොකු මතක ශක්තියක් තියෙන්න ඕන. ලොකු උගත්කමක් තියෙන්න ඕන. බලන්න. මේ දහමේ තියෙන විශිෂ්ටත්වය කියන්නේ එහෙම එකක්වත් උමනා කරන්න ඕනේ. එහෙම එකක්වත් උමනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙදී කාලේ සුනිත් සෝපාක වගේ අය ගැන නිරන්තර විතරම ප්‍රසිද්ධ උදාහරණ මම ගන්නෙ. ඒ අය කවදාකවත් ඉස්කෝලේකට ගිහිල්ලා නැහැ. ඉස්කෝලේට යන්න තහනම් ඒගොල්ලන්ට. බ්‍රාහ්මණාගමේ හැටියට. ඒතර අකුරක් කියවන්න බෑ, අකුරක් ලියන්න දන්නේ නැහැ. ඉස්කෝලේකට ගිහිල්ලා නැහැ. අද කාලේ අපි දැනුම කියලා ගන්න අධ්‍යාපනය කියලා සලකන මිම්මකින් මැන්නොත් අන්තිම පහළ මට්ටමේ ඒගොල්ලෝ ඉන්නේ. කිසිම සුසුකමක් නැහැ. මම කියන්නේ අද කාලේට මනින මිම්මෙන් මැන්නොත්. හැබැයි බුද්ධ ශාසනය පැවිදි වෙන සුදුසුයි. ධර්මය අවබෝධ කරගන්න සුදුසුයි. නිකලස් උතුමන් වහන්සේ කෙනෙක් වෙන්න සුදුසුයි. කොයිද සුසුකම තිබ්බේ? අන්න බලන්න. අද අපි ලෝකයේ දැනුවත්කම කියන එක, උගත්කම කියන එක මනින මිමි අසාර්ථකයි. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉදිරියේදී බලන්න. මතක ශක්තිය තියනවා නම් හොඳයි. නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. සමහර අයට තියෙනවා මේ ප්‍රශ්නේ. මම ලියනවා පාඩම් කරනවා මට මතක නැහැ. ලොකු මතක ශක්තියක් තියෙනවා නම් හොඳයි. නැති වුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. මම අකුරු දන්නේ මට ලියන්න බෑ. මට භාෂාවක් බෑ. Tamanta මොකක් හරි තේරෙන භාෂාවක් තියෙනවා නම් ඒ ප්‍රමාණවත්. විශාල උගත්කමක් අවශ්‍ය නැහැ මේ කාරණේ තේරුම් ගන්න. හැබැයි අපි අද ඉගෙන ගන්න ආගමක් විදිහට ඉගෙන ගත්තොත් මේ බුද්ධ ආගම කියන එක. බලන්න බුද්ධ ආගම ඉගෙන ගන්න ඕනේ නැද්ද? ඕනේ නේ. ඉස්කෝලේ යනකොට අකුරු දන්නේ නැත්නම්, පාඩම් හිටින්නේ නැත්නම්, ගාතාවක් පාඩම් කරන්න බැහැ. ඒ කෙනාට සුදුසුකමක් නැහැ. බුද්ධ ආගම පාස් වෙන්න බෑ. ඒ දැනුම ලබන්න බෑ. විශ්වවිද්‍යාලයට යන්න බෑ. උපාධියක් හදාරන්න බෑ. මොකක් නැත්තම්ද? ඒ දැනුම නැත්තම්. ඒ මතක ශක්තිය නැත්තම්. දැනුමයි මතක ශක්තිය තිබ්බටත් බෑ. ඒවා පිළිවෙලකට ගලපලා ලියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක විභාගය කියන්නේ. ඒවත් තියෙන්න ඕනේ. මොකටද? බුද්ධ ආගමට. හැබැයි බුදුදහමට ඒක මොකුත් ඕනේ. බුදුදහමට ඒ සියල්ල නැතත් අර ශ්‍රද්ධාව කියන එකෙන් බුදුදහමට ඇතුල් වෙන්න පුළුවන්. තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය අපිට වැටහෙන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ අවබෝධය අපිට දැනෙන්න ඕනේ. ඇඟට දැනෙන්න ඕනේ. ඒක නිකන් ඇඟට දැනෙන්නේ නැහැ. ඒ බුද්ධ වචනේ ඉගෙන ගන්න ඕනේ. බුද්ධ වචනේ විදිහටම කියලා දෙනවා නම් යම ඒක නට කල්යාණ මිත්‍රය කියන්නේ. එහෙනම් කල්යාණ මිත්‍රය නැසුරු කරනවා නම් එයාට මේ බුද්ධ වචනේ ඒ විදිහටම අහන්න ලැබෙනවා. කිසිම එඩිට් කිරීමකින් තොරව. තමන්ගේ අදහස් වලින් තොරව. ආන් ඒ තුලින් කවදාද යා ශ්‍රද්ධාවත් උපදව ගන්නවා, බුදු කෙනෙක් දකින්නවා, නිවන් මාර්ගයත් එයා සාක්ෂාත් කරනවා. අන්න එතෙන්ටයි අපි එන්න ඕනේ. මම මේ ඔබට කෙටියෙන් පැහැදිලි කරලා දුන්නේ. සාස්ෘණ වහන්සේ කෙනෙක් කොහොමද අපි හඳුනගන්නේ කියන එකයි. සාස්ෘණ වහන්සේ කෙනෙක් හඳුනගන්න බෑ ධර්මයෙන් තොරව. එහෙනම් අපිට ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න වෙනවා. ඒ ධර්මයේ බුදු කෙනෙක් විසින් අපිට පෙන්වලා දීපු ධහමමයි වෙන දෙයක් නෙමෙයි. එහෙනම් අපිට එතෙන්ට එන්න සිද්ධ වෙනවා. අන්න ඒ මූලික කාරණේ පැහැදිලි කරන්නයි අද දවසේ ඔබට මම මේ කෙටි අනුශාසනාව ඉදිරිපත් කළේ. ඉතින් මේ ආශ්‍රිතව මම බොහෝ කරුණු මීට පෙර සම්බන්ධ වෙච්ච අයට මීට වඩා විස්තරාත්මකව පැහැදිලි කරලා දීලා තියෙනවා. මම අද කෙටියෙන්
අලුතෙන් පිරිසක් එකතු වෙන නිසා මේ පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඔබ මේ කරුණ නැවත සිහිපත් කරගන්න, නැවත අවධාරණය කරගන්න, නැවත අහලා හොඳට ධාරණය කරගන්න මේ කියපු කාරණය මොකක්ද කියන එක ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න. ඊළඟට මේ හා සම්බන්ධ මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අපි ඉදිරියට සාකච්ඡා කරමු. එහෙනම් හැම දිනකටම තෙරුවන් සරණයි.